එතකොට මෙහෙම කරන්න ගියාම අපිට දැන් උපක්‍රම දෙකක් කරන්න වෙනවා. සිහිය පිහිටුවා ගැනීම පිණිස සති නිමිත්ත ඇසුරු කරන්න උපක්‍රමයක් මම කිව්වනේ ස්පර්ශ කරලා ඒ විදිහට අරගෙන දැන් මේ උපක්‍රමයේ කරන්නත් වෙනවා. ඔය උපක්‍රමයේ කරලා සිහිය අල්ලලා හොඳට සති නිමිත්ත අල්ලලා දුන්නාම හිතේ තව ඉතින් දෝෂ තියෙනවනේ. ඔන්න තව එක දෝෂයක් හිතට පුරු වෙනවා. ඒ තමයි මේ නිමිත්ත හොඳට හුරු වෙන්නවටපත් වෙනවා. පුරුදු වෙච්ච දෙයක් බවටපත් වෙනවා. ඒ පුරුද්ද එහෙම අල්ලලා දීලා හිත යටින් වෙන වෙන ඒවාට යන්න පුළුවන්කම තියෙනවා. අපි ඔක මම මෙහෙම කියන්නම් කාටවත් තේරෙන විදිහට. අපි වන්දනා ගාථා කියමින් වන්දනා කරන වෙලාවේ එහෙම නැතිනම් පිරිත් සජ්ජායනා කරන වෙලාවේ වගේ උදාහරණයකට මම ගන්නෙ. එහෙම කියනකොට හොඳට මේ ටික වැරදින් නැතුව කියන්නත් පුළුවන්. පුරුදු කරලා තියෙන හින්දා. පුරුදු නැත්තම් වරදිනවනේ. ඒ හින්දා අනිවාර්යෙන් අවධානයෙන්ම පොත දිහා බලාගෙන හරි කියනවා. එතකොට හිත යන්නේ නැහැ ඊට මෙහෙට. පුරුදු නැති වෙලාවට. හැබැයි හොඳට පුරුදු වුණාම මේක කටපාඩම් වුණාම ඒ ටික ඔහේ කියන්න පුළුවන්. හැබැයි ඒ කියන අතරේ හිත යටින් ලොකු රවුමක් ගහලා ඉන්නේ නැත්නම් අපි යනවා. එහෙම උනේ කොහොමද? අරක පුරුද්දට බාර දුන්නා. ගාථා කියන එක පිරිත් කියන එක පුරුද්දට බාර දුන්නා. ඊට පස්සේ හිත යටින් යන්න පුළුවන් පරිසරයේ හිතේ හොඳට ඉඳ හදාගත්තා. විතර්ක සහ කුද්දක විතර්ක කියලා විතර්ක වර්ග දෙකක් තියෙනවා. මේකේ මේ යටි හිත උඩු හිත කියලා එකක් එහෙම නෙමෙයි ඈ. උඩු හිත කියලා එකක් තියෙනවා යටි හිත කියලා එකක් තියෙනවා. මේ දෙකේ වැඩ දෙකක් මේ කියලා එහෙම නෙමෙයි ඈ. මොකද තේරවාදී සම්ප්‍රදාය තුළ උඩු හිත යටි හිත කියලා සිත් දෙකක් කතා කරන්නේ නැහැ. චෛතසිකවල ස්වභාවයක් මේ කතා කරන්නේ. හිතේම තියෙන ගති ලක්ෂණයක් ගැන මේ කියන්නේ. හිත දෙකක් ගැන නෙමෙයි. අපිට මෙහෙම සති නිමිත්ත අල්ලලා දුන්නාම පුරුද්දක් විදිහට මේ සති නිමිත්ත හොඳට පුරුදු වුණාම යටින් අරන් යනවා වෙන අරමුණු වලට බහින්න විතරක යටින් යනවා. කුද්දක විතරක ටිකක් පොඩි විතරක ටිකක් පයින් ඇතුළට. එතකොට මේ විතරකයක් අල්ලගත්තාම වෙන්නේ අර කර හිටපු වැඩේ අතහැරෙනවා. ඒ කියන්නේ සති නිමිත්ත අතහැරලා අර විතරකෙත් එක්ක ගහනවා. ඔන්න ඔය සිදුවීම හඳුනා ගැනීමට හොඳට නුවණ තියෙනවා. සිහියෙන් අර වැඩේ මේ විදිහට සිහිය පවත්තලා හිත බැඳ ටැබකට හිත දැනකට ගත්තා. දැන් හිත පණිනේ ටික වළක්වන්න. බහින්න තියෙන ඊට වළක්වන්න හොඳට නුවණ තියෙනවා. ඔය දෙක එකට එකතු වීම තමයි සති සම්පජාඤ්ඤය. එහෙම නැත්නම් යෝනිසෝ මනස්කාරයෙන් යුක්ත වෙන්න කියලා කියන්නේ. ඒ නිසා මේකට තව උපක්‍රමයක් අපිට එකතු කරන්න වෙනවා. සති නිමිත්ත හදාගෙන සිහියෙන් හිටියට විතරක් මදි. අන්න ඒ උපක්‍රමයේ සඳහා තමයි සති නිමිත්ත හදාගත්ත කෙනාට උජුං කායං පනිදාය පරිමුඛං සති උපට්ඨ පෙත්වා. ඔන්න දැන් සිහිය පිහිටුව ගත්තා. කොහෙද? නාසිකක් ඒවා මුඛ නිමිත්ත ඒවා. දැන් මෙතනින් වැඩේ ඉවරයි නම් නතර කරන්න එපා. වැඩේ ඉවර නෑ. දැන් පටන් ගන්න කිව්වා තව වැඩක්. මොකද්ද? ආනාපාන සති භාවනාව වෙන්න පුළුවන්. අසුභ භාවනාවන් වෙන්න පුළුවන්. නොයෙකුත් කමඨහන් ටිකක් ඊට පස්සේ පනවනවා. මේ කමඨහන් ටික පැනෙන්නේ මොකකට උපකාර පිණිසද? මේ සති නිමිත්තෙන් හදලා දෙන සිහියටම උපකාර පිණිසයි. පැහැදිලිද? එතකොට අද අපි සති නිමිත්ත උපකාර කරගන්නේ. එහෙම නැත්නම් නාසය ළඟ හෝ සිහිය පිහිටවන්නේ ආනාපානට උපකාර කරන්නේ. කමඨහනට උපකාර කරන්නනේ අද අපි සිහිය පිහිටවන්නේ. නමුත් ධර්මයේ අපිට පෙන්නන්නේ සිහිය පිහිටවගත් එකට උපකාර පිණිසයි කමඨහන් ටික අවශ්‍යයි. ඒ නිසා සූත්‍රවල අපිට හම්බ වෙන ඔය පටිසම්භිදා මග්ගයේ සතිපට්ඨාන කතා කියලා කොටසක් තියෙනවා. මම ඉස්සරහට කියන්නම් මේ සූත්‍ර දැන් තියෙන තැනුත් එක්කම මේකේ පැහැදිලිව කතා කරනවා පෙන්නනවා කායानुපස්සනාවේ කතා කරන කමඨහන් ටික තියෙන්නේ. කාය සති නෙමෙයි. සති නෙමෙයි කියලා කියන කාය තුල සිහිය පිහිටවන්න එපා කියනවා. ඒ කියන්නේ කායानुපස්සනාවේ තියෙන එකම කමඨහනකවත්
සිහිය පිහිටවන්න එපා කියන. හැබැයි මේක සති නොවුනට උපට්ඨානයක් කියනවා. සතියට උපට්ඨානයක්. සතියට උපට්ඨානයක් කියලා කියන්නේ සිහියට උපකාරයක්. කායानुපස්සනාවේ තියෙන කමඨහන් ටික වේදනානුපස්සනාවෙත් එහෙමම පෙන්නනවා. චිත්තානු ධම්මානු කියන මේ අනුපස්සනා හතරේම තියෙන සියලුම කමඨහන් ටික කාය වේද චිත්ත ධම්ම කියලා හතර වෙන වෙනම පෙන්නනවා. මේ හතරෙම තියෙන සියලුම කමඨහන් සති නෙමෙයි කියලා කියනවා. ඒ කියන්නේ සිහිය පිහිටුවීම නෙමෙයි කියලා කියනවා. සතිපට්ඨාන නෙමෙයි. සතිපට්ඨානයට උපට්ඨානයි කියලා කියනවා. උපට්ඨානයි කියලා කියන්නේ මේ සිහිය පිහිටුවීමට උපකාරයක් කරලා තියෙනවා. පැහැදිලිද? සතිපට්ඨානද වෙනවා සති උපට්ඨානද වෙනවා කියලා පෙන්නනවා. සිහිය කියන එක සිහියද වෙනවා සිහියටම උපකාරක් වෙනවා. දැන් අපි සති නිමිත්ත සිහියට උපකාරයිනේ. සති නිමිත්ත හැදුවේ සිහියට උපකාර වෙන්නේ. එතකොට සිහියට උපකාරත් වෙලා තියෙනවා. ඒ සිහියම සිහිය වෙලා තියෙනවා. පැහැදිලිද? සිහියටත් උපකාරයි. සිහියට සිහියමත් පිහිටීම වෙනවා. සති පට්ඨානත් වෙනවා. සති උපට්ඨානත් වෙනවා. කාය වේද චිත්ත ධම්ම කියන සියලු කමඨහන් ටික සති වෙන්නේ නැහැ. හැබැයි සතියේට උපට්ඨානයක් වෙනවා. එතකොට සියලුම කමඨහන් ටිකින් කරලා තියෙන උපකාරය සිහිය තව දුරටත් පවත්වා ගැනීම පිණිස කරපු උපකාරකයක්. ඔන්න ඕක හොඳට අඳුන ගන්න ඕනේ. ඒකයි සති නිමිත්තේ ඉඳගෙන සති නිමිත්ත දිහා බලාගෙන හිටියට මම අර කිව්වේ යටින් යන ගතියක් තියෙනවා කියලා හිතේ විතරක. ඔන්න ඔය විතරක සංසිඳ වීම පිණිස තමයි අර සමතකමටහන් ටික තියෙන්නේ. මූලික කෙනාට මේ ඊට පස්සේ මේක ඇතුලේ හිත එකඟ වුණාට පස්සේ තව වැඩක් තියෙනවා ඔකම. හිත එකඟ කරගන්න කන්නේ මේ සමාධිය හදා ගන්න කන්නේ. ওই ටික ඕනේ. එතකොට ඒත්තකම් මේ කමටහන් ටිකෙන් කරලා තියෙන්නේ මේ සිහියට අනුග්‍රහය දක්වපු එකයි උපකාර කරපු එකයි. සිහිය පිහිටවා ගැනීමට උපකාරයක් තියෙනවා. මොකද අර හිතේ යටින් යන්න ගිය බුද්ධක විතරක ටික නතර කරන්න සංසිඳවන්න විතරකයක් දීලා තියෙනවා. හුස්ම රැල්ලේ දැනුම් සහිත බවෙන් ඉන්නවා කියලා කියන්නේ එතකොට හිත ඒකට යොදවලා වෙන අරමුණු වලට හිතට යන්න ඉඩ නැහැ. සිහියෙන් ඉඳලා ආනාපානෙ බැලුවා කියන්නේ විතරක වලට ඉඩ දීලා නැහැ. වෙන විතරක වලට හිතට යන්න ඉඩ අහුරලා. දැන් හිතට වැඩ දෙකක් තියෙනවා. සති නිමිත්තේ ඉන්නත් ඕනේ ආනාපාන දැනුම් සහිත බව ඉන්නත් ඕනේ. දැන් ওই දෙක අතරමැද එකක් රිංගනවා නම් එක්ක ආනාපාන නතර වෙලා එක්ක සති නිමිත්ත නතර වෙලා. දෙකම අඳුර ගන්න පුළුවන් මොකක්ද වෙන්නේ කියලා. මේ ලස්සනට මේක පෙන්නලා තියෙනවා. ඊළඟට සති නිමිත්ත ඉඳගෙන දත්තිසාකාරයේ සිහිපත් කරනවා කියන්නේ කෙස්ලොම් නේද සම්මස්නහර වශයෙන් නැත්නම් ධාතු මනසිකාරයෙන් ඉන්නවා ඉරියාපතයෙන් ඉන්නවා. ඔය කමඨහන් ඕනෙම කමඨහනක කිසිම ගැටලුවක් නැහැ. සති නිමිත්තේ ඉඳගෙන කමඨහනකට අනුව කටයුතු කරනවා කියලා කියන්නේ වෙන අරමුණු වලට හිත ගියොත් අඳුනගන්න පුළුවන්නේ. ඇයි? කමඨහනේ නැහැ කියලා කියන්නේ ඔන්න එතනින් ගැලවිලා ගිහිල්ලා. සති නිමිත්තේ ඉන්නව කමඨහනේ නැහැ. ඒ කියන්නේ යටින් හිතේ විතරක ටිකක් ඔන්න පටන් ගන්නවා. කමඨහන ඉන්නව සති නිමිත්තේ නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? සිහියෙන් නැතුව දැන් මෙනෙහි කරන එක විතරයි තියෙන්නේ. සිහියෙන් ගැලවිලා. මේ දෙක අඳුනගන්න අපිට දර්ශකයක් තියෙන්න බෑ. ඒ නිසා තමයි මුලින් මේ සමත කර්මස්ථාන කමඨහන් ටික මෙන්න මේ සතියට උපකාර වෙයිසයි කියලා කියන්නේ. පැහැදිලිද? මේක මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි මම සූත්‍ර ටිකත් එක්කම කියනවා. ඔබට පරිසම්පදා මංගේ සතිපට්ඨාන කතා කියන කොටසේ මේ ටික සඳහන්